එතකොට Python වල තියෙන ලොකුම challenge එක තමයි algorithm එක ගොඩදා ගැනීම. හැබැයි ඔගොල්ලෝ MCQ paper එකේ ලකුණු අරගන්න ඔයගලන්ට වැඩිපුරම වැදගත් වෙන්නේ Python syntax ටික සහ ඒ හා සමානව වැදගත් වෙනවා මේ flow chart එකක් හරි pseudo code එකක් හරි hand trace කරන එක. right? අපි ඒකට dry run එකක් කියලා කියනවා. ඒ කියන දේවල් ටික කරගන්න එක. right? එතකොට ඔය දේවල් දෙක තමයි අපි වැඩිපුරම ප්‍රැක්ටිස් කරන්නේ. Python පාඩම පටන් ගනිද්දී මුල තියෙන්නේ ඔයගලන්ට flow chart එක කියන්නේ algorithmic part එක. ඒතර flow chart වලින් ඔයගොල්ලෝ අඳුන ගන්න ඕනේ කොහොමද algorithm එකක් ගොඩනගන්නේ කියන එක. ඒක flow chart වලින් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. pseudo code වලින් ලියන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඒ කියන algorithm එක Python language එක පාවිච්චි කරලා කොහොමද build කරන්නේ. right? නැත්නම් develop කරන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න ඕනේ. මෙතනදී අපි කතා කරන්නේ මූලික සංකල්ප ටික. ඒ කියන්නේ base concepts ටික. right? බේස් කන්සෙප්ට්ස් වලදී ඔයගලන්ට කතා කරන්නේ සීක්වන්ස් කියලා එකක් තියෙනවා, අනුක්‍රමය කියලා එකක් තියෙනවා, එකකට පස්සේ එකක් සිද්ධ වෙන ක්‍රියාවලිය කියලා අපි කියනවා. ඊළඟට වරණය සිලෙක්ෂන් කියලා එකක් තියෙනවා, යමක් තෝරා ගන්න ආකාරය. ඊළඟට තියෙනවා පුනර්කරණය, රිපිටිෂන් කියලා අපි කියනවා. ඔක තමයි ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක බේසික් ස්ට්‍රක්චර්ස් ටික වෙන්නේ. right? ඊළඟට Python language එක පැත්තට යනකොට අපි ඔය basic structures ටිකට අමතරව අපි අඳුන ගන්නවා ඒකේ තියෙන syntax. ඒ කියන්නේ ව්‍යාකරණ ලියන්න, ඒ කියන්නේ programming language එක ලියන්න ඕන විදිහ සහ ඊළඟට language එක ඇතුලේ තියෙන data types, දත්ත වර්ග, ඊළඟට language එකක් ඇතුලේ අර අපි කතා කරපු sequence, selections, iteration කියන ඒවා හැන්ඩල් කරගන්න ලැන්ග්වේජ් එකෙන් අපිට දීලා තියෙන ෆැසිලිටිස් මොනවද? අපි ඒවට කියනවා control structures කියලා. ඊළඟට එතනින් එහාට ඇඩ්වාන්ස් පැත්තට යනකොට අපි කතා කරනවා sub programming කියන concept එක, functions ලියනවා කියලා අපි කියනවා. එතනින් එහාට ගියාම file handling පැත්ත අපි කතා කරනවා. ෆයිල් එකක් කොහොමද, කියන්නේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් එකකට data දාන්නේ කොහොමද? ෆයිල් එකකින් data read කරන්නේ කොහොමද කියන එක. සාමාන්‍ය text file එකකට අදාළව අපි කතා කරන්නේ. ඊට පස්සේ database එකක් එක්ක connect වෙන්නේ කොහොමද? database එකකට data දාන්නේ කොහොමද? database එකේ තියෙන data retrieve කරන්නේ කොහොමද කියන එක. එතනදී ඔයගලන්ට SQL යම් ප්‍රමාණයක් වුමනා වෙනවා. මොකද database වලට තේරෙන SQL language එක අපි ඒක දන්නවා. SQL සහ Python එකතු කරලා තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ අන්තිමට තියෙනවා searching and sorting techniques කියලා. කියන්නේ search කරන විදි සහ sort කරන විදි, අනුපිළිවෙලට සකස් කරගන්න විදි. ඔය දේවල් තමයි අපිට කතා බහ කරන්න තියෙන්නේ. ඒතකොට මූලිකව අපිට කතා කරන්න තියෙන්නේ මුලින්ම අපි දැනගන්න ඕනේ අපේ algorithms ටික ගැන. right? ඊට පස්සේ අපිට පුළුවන් ඒ හරහා develop කිරීම කරන්න. right? හරි. ළමයට තත්පරයක් දෙන්න.
හරි එතකොට අපි මුලින් කතා බහ කරන්නේ ඇල්ගොරිතම් පාර්ට් එක මෙතනදී ඕගොල්ලෝගේ ලියන පොත මෙන්න මේ විදිහට හැන්ඩල් වෙන්න ඕනේ ඒක මම මේ කල්ැතුවම කියන්නේ ඊට පස්සේ කට්ටිය ඉඩ නැහැ කතාවක් කියන්නේනවා CR පොතක් නම් මම මේ ලියන ප්‍රශ්නෙට මම අපි ප්‍රශ්න 10ක් 15ක් කරනවා ෆ්ලෝ chart සම්බන්ධයෙන් එතකොට මේ ප්‍රශ්න 10 15ට එක ප්‍රශ්නයකට පිටු දෙක ගානේ CR කොළ කියන්නේ CR එකේ පිටු දෙකක් කියන්නේ තනි කොළයක් කොළයකට වඩා මේ කියන්නේ පොත දිගෑරියම වම් පැත්තයි දකුණු පැත්තයි පේන පිටු දෙකක් නම් වටිනවා right ඒ කියන්නේ මේ පොතේ ඔය තියෙන පිටු දෙක නම් මේ පැත්තයි මේ පැත්තයි එතකොට එක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කොහොම පිටු දෙකක් අවශ්‍යයි පොඩි පොතක් නම් තියෙන්නේ ස්ටිල් මේ ක්‍රමේ පාවිච්චි කරන්න ඒගොල්ලෝ තව පිටු දෙකක් ඉඳ තියාගන්න මොකද අපි මේ ප්‍රශ්න ටික කරන්නේ මුලින්ම ෆ්ලෝ chart එක අඳිනවා right ඔය විදිහට ෆ්ලෝ chart එක ඇඳෙනවා ඊට පස්සේ ඒකට අදාළව ව්‍යාජකේතය සූඩෝ කෝඩ්ස් කියලා අපි කියනවා සූඩෝ කෝඩ් එක ලියනවා right ඊට පස්සේ Python syntax ටික කතා කරලා ඔතනම එහා පැත්තේ Python කෝඩ් එකක් ලියනවා right එතකොට ඔයගලන්ට පැහැදිලි flow chart එක කොහොමද ඇඳෙන්නේ ඒකට දාලා සූඩෝ කෝඩ් එක කොහොමද ලියවෙන්නේ ඒකට දාලා Python කෝඩ් එක කොහොමද ලියවෙන්නේ කියන එක. ඒකට ඔයගලන්ට කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයගලන්ගේ විභාගෙදි ගාන එන්නේ විභාගේ ගාන මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ flow chart එක ඇඳලා Python කෝඩ් එක ලියන්න. මොකද සූඩෝ කෝඩ් එක ලියලා Python කෝඩ් එක ලියන්න දීලා නැහැ සහ දෙන එකක් බොහොම අඩු වෙයි. මොකද මේ දෙන්න එක වගේ. සූඩෝ කෝඩ් එකයි Python කෝඩ් එකයි බොහොම සමීපයි. ඒක නිසා ඔයගලන්ට ප්‍රශ්නේ දෙන්නේ ලොකු ප්‍රශ්නේ දෙන්නේ flow chart එක ඇඳලා Python කෝඩ් එක ලියන්න. සහ MCQ වල එන්නේ Python syntax සහ මේ flow chart එක හෝ pseudo code එක ඒකේ දෙකම එනවා. එහෙම නැත්නම් Python code එක දීලා hand trace කරන්න කියනවා. ඔය තුන් දෙනා දීලා output එක මොකද්ද වෙන්නේ? අතරමැදි වෙන්න පුළුවන් දේවල් ඒව සම්බන්ධයෙන් ඔයගලන්ට ප්‍රශ්න අහන්න. ඒක නිසා Python වල වැදගත්ම කොටස තමයි මේ algorithm කොට දාගන්න විදිහ ගැන ඉගෙන ගන්න එක. right ඊළඟට තමයි syntax ගැන අපි ඉගෙන ගන්නේ. හරි පැහැදිලිනේ කියපු දේවල් ටික තප්පරයක් ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැති නිසා ඔයගලට පේන්නේ නැහැ මම කියපු දේ. හරි. මෙන්න මේක මම කිව්වේ. right මේ තියෙන්නේ පොතේ කොළ දෙක වෙන් වෙන්න ඕන විදිහ CR පොතක් නම් question එක ලියන පිටුවයි ඒකෙම දකුණු අත පැත්තේ පිටුවයි ඉන්නේ. يعني කියන්නේ පිටු දෙකක්. right ඒ පිටු දෙකේ අපි කරන්නේ flow chart එකක් අඳිනවා. flow chart එකට අදාළව pseudo code එක ලියනවා. ඒකට අදාළව Python code එක ලියනවා. ඒ කියන්නේ මේ Python code එක ලියනවා කියලා කියන්නේ මේ දෙන්නම represent වීමක්. කියන්නේ අපිට flow chart එකෙන් Python code එක ලියන්නත් පුළුවන්, pseudo code එකෙන් Python code එක ලියන්නත් පුළුවන්. right ඔය විදිහට manage කරන්න මම ප්‍රශ්න ටික මෙතන display කරනවා. ප්‍රශ්න වල PDF එක ඔයගලන්ට එවන්නම්. ප්‍රශ්න ටික ඕගලන්ට අරගන්න පුළුවන් වෙන විදිහට හෙට දවස් ඇතුළත නැනපෙතෙන් මම ප්‍රශ්න ටික තියන්නම්. එතනින් කලෙක්ට් කරන්න නැත්නම් PDF එක රිෆර් කරගෙන කරත් ප්‍රශ්නයක් නැහැ. right Python syntax වලට ආවයින් පස්සේ Python syntax වලට අදාළව තියෙන ටියුට් එක මම ඔයගලන්ට දෙන්නම්. right මේ කියන දේවල් ටික ඔයගලන්ට කරන්න තියෙන්නේ පොතේ. හරි පැහැදිලිද දේවල් ටික? right ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් දැන් කියන්න. අපි වැඩේ පටන් ගන්නයි හදන්නේ. හරි. අපරක් ඉන්න ඕගොල්ලන්ගේ white board එක ගන්න ගන්නවා මම මේ වෙන කෙනෙක්ගේ white board එක ලිව්වේ මේක.
ඉදුවරේ පොඩි පොතක නම් පිටු 4ක් තියාගන්න පුතේ. CR පොතක පිටු 2යිනේ. පොඩි පොතක පිටු 4ක් තියාගන්න. right සමහර ප්‍රශ්න වලට ওই පිටු 4ම භාවිතා නොවෙන්න පුළුවන්. නමුත් ඒ ඊට කමක් නැහැ ගියාට right flow chart අඳිනකොට ළමයි නිකන් පුංචි පින්තූර අඳින්න එපා. බොහොම ඉඩ ඇතුව බොහොම මනස නිදහස්ව නේද? ඇල්ගොරිතම් එක හරියට ඔලුවට වැටෙන විදිහට ඒ වැඩේ කරන්න. right හරි මම මේ ඉංග්‍රීසි PDF එකයි සිංහල එකේ PDF එකයි දෙකම WhatsApp group එකට දානවා. එතනින් කට්ටිය රිෆර් කරාට ප්‍රශ්නයක් නැහැ. මට දෙකම පෙන්න ගන්න විදිහක් නැහැ. සිංහල එක ඩිස්ප්ලේ කරගෙන යනවා. ඔයගොල්ලෝ WhatsApp වලින් ඩවුන් කරගෙන ඒක පාවිච්චි කරන්න. මම මේ දැනට දෙකම පෙන්නන්නම්. පුළුවන් මට ස්ක්‍රීන් එකේ දෙපැත්තට දාලා පෙන්නන්න. නමුත් ඒක ඔයගොල්ලෝ රිෆර් කරගන්න පුළුවන් විදිහකට සෙට් කරගන්න. ලුවක් වෙන්නේ ළමයි මේක සිංහලෙන් එකක් තිබුණා සිංහලෙන් නැත්තේයි කියලා මම බලන්න. හරි සිංහල අයට ලියා ගන්න වෙනවා. මට මතක විදිහට මම සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා තිබ්බ කියලා මට මතක තිබ්බේ. කමක් නැහැ. අදට ප්‍රශ්න ටික ලියාගමු සිංහල කට්ටිය. ඉංග්‍රීසි අයට ඉංග්‍රීසි එක රිෆර් කරගන්න පුළුවන්. right හරි මුලින්ම මේ දේවල් ටික පොදුයි හැමෝටම. ඔයගොල්ලෝ මාතෘකාව දාගන්න ඇල්ගොරිතම නිර්මාණය creating algorithms.
මේක THMS කියලා නෑ THMS නෙමෙයි THMS right algorithm නිර්මාණය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ගැලීම් සටහන් කියලා අපි කියන්නේ flow charts කියලා අපි කියනවා අනිත් එක්කෙනා pseudocodes ව්‍යාජකේත කියලා අපි කියනවා right ව්‍යාජකේත සහ ගැලීම් සටහන් right ගැලීම් සටහන් වලට අදාළව තියෙන ටික තමයි අපි මුලින් කරන්නේ ගැලීම් සටහන් වල සංකේත වර්ගයක් තියෙනවා ඒ සංකේත ටික අඳුන ගන්න ඕනේ ඊට පස්සේ ඒකට අදාළව අපිට ගැලීම් සටහන් නිර්මාණය කිරීම කරන්න පුළුවන් right දැන් ගැලීම් සටහන් නිර්මාණය කරනකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ක්‍රියාවක් සිද්ධ වෙන විදිහ පියවරෙන් පියවර හඳුනා ගැනීම කරන්න right ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ අපි යම් කිසි වැඩක් කරන්න ගත්තම ඒ වැඩේ දැන් උදාහරණයක් විදිහට ඔයගලන්ට ඉස්කෝලේ ඉඳලා ගෙදර ඉඳලා ඉස්කෝලේට යන්න කිව්වොත් යන විදිහ කියන්න කිව්වොත් එකින් එකට එතකොට ඔයගොල්ලෝ කියනවනේ නේද ගෙදරින් එළියට බහින්න දකුණු අත පැත්තට හැරෙන්න මෙච්චර දුරක් යන්න ආයි වමට හැරෙන්න මෙහෙම යන්න බස් හෝල් ටිකට යන්න බස් එක ගන්න ওই විදිහට කියලා ඔයගලන්ට යම් කිසි ගැලීමක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ විදිහෙම දෙයක් තමයි අපි මෙතනදි කරන්නේ. වෙනසකට තියෙන්නේ මේක ටිකක් කම්පියුටර් එක ගැන හිතලා. ඒ කියන්නේ කම්පියුටර් එකට යම් කිසි දෙයක් අපි කියන්නේ කොහොමද කියන එක ගැන හිතලා තමයි අපි ඇල්ගොරිතම් එක නිර්මාණය කරන්නේ. right හරි. එතකොට මේ කියන ස්කෙච් එක ඇල්ගොරිතම් නිර්මාණයට අදාළව මේ කොටස් දෙකක් තියෙනවා කියන එක ඉන්ඩිකේට් කරගන්න. ඒකට අදාළව පළවෙනි කොටස ගැන තමයි අපි කතා කරන්න හදන්නේ පළවෙනි අනුමාතෘකාව ගැලීම් සටහන්. flowcharts. flowchart වලට අදාළව සංකේත කීපයක් තියෙනවා. සංකේත ටික මම මෙතන අඳින්නම්. ඔයගොල්ලෝ මේ ගමන් මාත් එක්ක ඇඳ ගන්න. ඊට පස්සේ මම සංකේත ටික විස්තර කරන්නම්. right මේක oval shape එකක්
සිංහල ඉංග්‍රීසි දෙකම පාවිච්චි කරන්නේ දෙගොල්ලොම ඉන්න නිසා සිංහලයි සිංහල විතරක් කිව්වම ඇති ඉංග්‍රීසියි ඉංග්‍රීසියි කිව්වම විතරක් ඇති තාම ළමයි අර මම මේ පිටු දෙක ගානේ පාවිච්චි කරන්න කියපු තැනට ආවේ නෑ මේ වෙහෙම ඉඳ තියදී ලියන්න එපා මේ නෝට් එක අපි ලියන්නේ හරි ඔය ටික ලියලා ඉවර වෙච්ච ගමන් මට ඉන්ඩිකේට් කරන්න මම ඉවරයි කියලා
හරි ඉවරද ළමයි? right හරි මෙතන ඔයගොල්ලෝ ඒ කියන්නේ ෆ්ලෝ chart එකට අදාළව තියෙන විස්තර ටික ඒ කියන්නේ මට විස්තර කරන්න පුළුවන් මේක ලියන්න කියලා විශේෂ දෙයක් නැහැ ඔයගොල්ලෝ මේක දැනගන්න එක විතරයි තියෙන්නේ ෆ්ලෝ chart එකක් අපි සාමාන්‍යයෙන් ඕනම ෆ්ලෝ chart එකක් ආරම්භ කරන්නේ ආරම්භය කියන සලකුණෙන් ඒක ඕවල් ෂේප් එකක් පාවිච්චි කරන්න ඕනේ ආරම්භයේ තියෙන ඕන ස්ටාර්ට් එක ඊට පස්සේ අපිට ෆ්ලෝ එක පාවිච්චි කරන්න පුළුවන් ෆ්ලෝ එක ගිහින් ඊළඟට කරන දේ ඒක ආදානයක් වෙන්න පුළුවන් ප්‍රතිදානයක් වෙන්න පුළුවන් ඊළඟට ප්‍රොසෙස් එකක් වෙන්න පුළුවන් එහෙම විශේෂ පිළිවෙලක් නැහැ ආදානයට පස්සේ ප්‍රොසෙස් එකක් හම්බෙන්න ඕනේ ප්‍රොසෙස් එකකට පස්සේ කන්ඩිෂන් එකක් හම්බෙන්න ඕනේ එහෙම කියලා මේ විදිහට ෆ්ලෝ වෙන්න පුළුවන් right එතකොට ඔයගොල්ලන්ගේ ෆ්ලෝ chart එකක් විවිධ ෆ්ලෝස් වලින් ෆ්ලෝ වෙලා අවසානයේ අවසන් වෙන්න ඕන. අවසානය ඉන්ඩිකේට් කරන්නේ ඕවල් ෂේප් එක. හරිද? අපි ආරම්භ කරන්න ඕනේ අනිවාර්යෙන් ඕවල් ෂේප් එකකින් ඊට පස්සේ ෆ්ලෝ වෙනවා ඊට පස්සේ අවසන් වෙනවා. right? එතකොට ඒ ආරම්භය සහ අවසානයේ පැත්ත අරගත්තම ඒ අතරමැද්දේ ඕගලන්ට ප්‍රෝග්‍රෑම් එකට යමක් ඉන්පුට් කරන්න අවශ්‍ය නම් උදාහරණයක් විදිහට ප්‍රෝග්‍රෑම් එකට අපිට දැන් අපි ගන්න පළවෙනි උදාහරණය ඉලක්කම් දෙකක් අරගෙන කම්පියුටර් එක ප්‍රෝග්‍රෑම් එකකින් එකතු කරලා අවුට්පුට් එක පෙන්වන්නේ කොහොමද? එතකොට ඉලක්කම් දෙකක් අරගන්න කියන එක කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකට සාපේක්ෂව ඉන්පුට් එකක්. ඔයගලන්ට නිතරම ඇල්ගොරිතම් එකක් ලියන්න කියලා කිව්වම මේ කම්පියුටර් එකට ඉන්ස්ට්‍රක්ෂන් දෙන්නේ කොහොමද? නැත්නම් ඔයා කම්පියුටර් එක කියලා හිතලා මේක ෆ්ලෝ කරන්න වෙනවා. right? ආරම්භ කරන්න ඕනේ. ආදානයක් ලබා ගන්න ඕනේ. ක්‍රියාවලියක් කරන්න ඕනේ. ප්‍රතිදානයක් ලබා දෙන්න ඕනේ. ඕක තමයි සරල දේ. right? එතකොට ආදාන ලබා ගන්න අවස්ථා සහ ප්‍රතිදාන ලබා දෙන අවස්ථා. right? එහෙම අවස්ථා. ඒ කියන්නේ යම් කිසි දෙයක් පෙන්වන්න කියන දේවල්, යම් කිසි දෙයක් ලබා ගන්න කියන දේවල් අපි මේ කියන input symbol එක නැත්නම් input output symbol එක. ඒ කියන්නේ මේක සමාන්තර ආශ්‍රයයක් ඇතුලේ ලියන්න ඕනේ. right? එතකොට මේ input output ලියනකොට right? ඉන්පුට් ලියන්න ඕගොල්ලන්ට ලියන්න පුළුවන් වචන තියෙනවා. ඒ කියන්නේ ඒක මීන් වෙන වචන ආදානයක් සම්බන්ධයෙන් අපිට ලියන්න පුළුවන් ඇතුල් කරන්න. right? නැත්නම් ලබා ගන්න. නැත්නම් ආදානය කරන්න. right? ඔය වගේ වචන ලියන්න පුළුවන්. right? ඒ කියන්නේ ධන සංඛ්‍යාවක් ඇතුල් කරන්න. නැත්නම් ධන සංඛ්‍යාවක් ලබා ගන්න. ධන සංඛ්‍යාවක් ආදානය කරන්න. ඉංග්‍රීසි වචන පැත්ත ගත්තොත් enter, obtain, input වගේ වචන පාවිච්චි කරන්න පුළුවන් ආදානයක් සම්බන්ධයෙන්. ප්‍රතිදානයක් සම්බන්ධයෙන් display, පෙන්වන්න. right? එකතුව පෙන්වන්න. right? නැත්නම් output
ප්‍රතිදානය කරන්න. right ඔය වගේ වචන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ආදානයක් ප්‍රතිදානයක් අපිට ඉන්ඩිකේට් කරන්න ඕන හැම වෙලාවකම අපි මේ ආදාන ප්‍රතිදානය ලියනවා මේ සමාන්තර ආශ්‍රයකින් එයාව සීමා කරනවා. ඕගොල්ලෝ ෆ්ලෝ chart අඳිනකොට නිතරම මතක තියාගන්න මේ හැඩය ඇඳලා ඒක ඇතුලේ කොහොම හරි මෙයාව පැක් කරලා ලියන්න යන්න එපා. ලියන්න අවශ්‍ය දේ ලියලා ඒක වටේට හැඩය අඳින්න. එතකොට හරි ලේසි ඔයා ලියන එක ඒකලක් නැතුව ඔයාලට ලියා ගන්න පුළුවන්. අඳින ෂේප් එක අවුලක් නැතුව ඔයාලට ඇඳ ගන්න පුළුවන්. right ඊළඟට ක්‍රියාවලි පැත්ත ගත්තම ක්‍රියාවලිය කියලා කියන්නේ ගොඩක් වෙලාවට කැල්කියුලේෂන් එකක් ගොඩක් වෙලාවට කැල්කියුලේෂන් එක එන්නේ සමීකරණ ආකාරයට right අපි ක්‍රියාවලි ළඟට ආවම ක්‍රියාවලිය ගැන විශේෂයෙන් කතා කරමු. ඒතකොට ක්‍රියාවලිය කියන්නේ ආදානයක් ප්‍රතිදානයක් නෝනේ දැන් ඉලක්කම් දෙකක් අරගෙන එකතු කරන්න කියලා කිව්වොත් ඉලක්කම් දෙක ලබා ගන්නවා කියන එක ආදානයක් එකතු කරනවා කියන එක ක්‍රියාවලියක්. එකතුව ප්‍රතිදානය කරනවා කියන එක ඒක ආයසරයක් ප්‍රතිදානයක් right ඒ විදිහට ඒක ක්‍රියාවලියට විශේෂ දෙයක් අපිට ඉදිරිපත් කරන්න බෑ අපිට සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය පැත්තේදී කතා බහ වෙන සමහර වචන තියෙනවා මේ ලෙස ගණනය කරන්න අපි ඒක ඒ තරම් දුරට ඒ ස්ටෑන්ඩඩ්ස් වලට යන්නේ නැහැ නමුත් ඉන්පුට් අවුට්පුට් වල නම් මේ වචන ටික අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට මේ කොන්දේසි අපිට උවමනා වෙන්නේ මම අර මුලින්ම කතා කරනකොට ඔයගලන්ට කොටස් තුනක් ගැන කිව්වනේ අනුක්‍රමය එකකට පසු එකක් සිද්ධ වෙන ක්‍රියාවලි වර්ණය කියන්නේ සිලෙක්ෂන් එක තෝරා ගැනීම කියන එක පුනර්කරණය අයිටරේෂන් කියන එක. ඒතර මේ සිලෙක්ෂන් and iteration වලට සිලෙක්ෂන් කන්ඩිෂන් එක සිලෙක්ෂන් කන්ඩිෂන්ස් එනවා මෙතන. වර්ණයට අදාළ කොන්දේසිය iteration condition පුනර්කරණයට අදාළ කොන්දේසිය right ඒවා යොමු කරන්න තමයි නැත්නම් ඒවා ලියන්න තමයි මේ condition box එක තියෙන්නේ ඒක diamond shape එකක්. එතකොට මෙතන කොන්දේසියට අදාළ වෙන කොන්දේසිය ලියනකොට මේක ඇතුලේ හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ කොන්දේසිය ඉදිරිපත් කරන්න ඕනේ ප්‍රශ්නයක් විදිහට. ඒ ප්‍රශ්නෙට උත්තරේ ඔව් සහ නෑ කියන විදිහට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්න ඕනේ. right කොට නේද අපිට කියන්න පුළුවන් මේ x සමානයි 10ද ඔව් නම් ඔව් නැත්නම් නැහැ right එහෙම නැතුව ඔයගලන්ට වෙන ප්‍රශ්න අහන්න බෑ right එතකොට x අගය කීයද වගේ ප්‍රශ්න මේකේ අහන්න බෑ මොකද ඒක එතකොට ඒක ඔව් සහ නැත කියන විදිහට උත්තර දෙන්න බෑ ඔයාට මේ කන්ඩිෂන් එකට අදාළ ප්‍රශ්නේ අහන්න පුළුවන් වෙන්නේ ඔව් සහ නැත කියන විදිහට උත්තර දෙන්න පුළුවන් ආකාරයක. ඊළඟට තියෙන දේ තමයි ගැලීම් දිශාව. ඒක දැන් මම මේ වෙනකොට ඇඳලා තියෙනවා දැන් කීපයක මේ ආරම්භයේ ඉඳලා මෙතන තියෙන ගැලීම් දිශාවක් මේක ගැලීම් දිශාවක් මේ ඒ ගැලීම් දිශාවෙන් පෙන්වන්නේ මොන පැත්තටද මේ ෆ්ලෝ එක යන්නේ. මේක ෆ්ලෝ chart නේ ගැලීම් සටහන්නේ. මොන විදිහටද ගැලීම යන්නේ. ඒකට ගැලීම කන්ඩිෂන් එකකට අදාළව මේ විදිහට පැති දෙකකට යන්න පුළුවන්. ඔයගලන්ට සමහර දැන් ඉස්සරහට පෙනේ පුනර්කරණය කිව්වම නැව කියන්නේ කැරකි ඉන්න පුළුවන්. චක්‍රාකාරව අපි රවුන්ඩ් බවුට් එකක් වටේ යනවා වගේ ගැලීම් සම්බන්ධ වෙන්න පුළුවන්. කොහොම හරි ගැලීමට අදාළව තියෙන සංකේතය තමයි එතනදී දෙන්න ඕන. මේ සම්බන්ධක කියන එක විශේෂයි. සම්බන්ධක කියන එක අපිට ලොකුවට භාවිතා වෙන්නේ නැහැ. නමුත් ඔයාට සම්බන්ධකයක් ඕන වෙනවා ඔයාගේ ෆ්ලෝ chart එක දැන් එක හොඳ උදාහරණයක් තමයි එක පිටුවකින් තව පිටුවකට ගෙනියන්නේ. කියන වගේ මේ එක පිටුවක තියෙන ෆ්ලෝ chart එක දැන් මෙහෙම ස්ටාර්ට් වෙලා ඔහොම ෆ්ලෝ වෙලා මොකක් හරි ඔය විදිහට ෆ්ලෝස් ඇවිල්ලා ඊළඟ පිටුවට මට අරගෙන යන්න ඕන වුණොත්
මට මෙතනට සම්බන්ධකයක් කනෙක්ට් කරන්න ඕන. ඒ සම්බන්ධකය මෙතන දාලා තමයි මගේ කන්ටිනියුේෂන් මගේ අතින් සිද්ධ වෙන්නේ. රයිට්. එතකොට මෙයා මේ තියෙන ඒ තැන මේ කියන ඒ තැනත් එක්ක සම්බන්ධයි කියන එක කනෙක්ටඩ් කියන එක ඉන්ඩිකේට් වෙනවා. ඒකට තමයි සම්බන්ධක කියන එක අපිට උවමනා වෙන්නේ. right. හරි. එතකොට අපේ සංකේත ටික භාවිතා වෙන්නේ ඔන්න ඔය කියන උවමනාවන් ටිකට. එතකොට මේක සම්බන්ධයෙන් මේ ලියලා තියෙන දේවල් ටික ඕනනම් පොඩ්ඩක් සටහන් කරගන්න. ඒ කියන්නේ ඉන්පුට්ස් අවුට්පුට්ස් වලට කොහොමද ලියවෙන්න ඕනේ? කනෙක්ටර්ස් කොහොමද කනෙක්ට් වෙන්නේ? කන්ඩිෂන් එකට අදාළව මොනවද එන්නේ? ඒ ටික පොඩ්ඩක් ඉන්ඩිකේට් කරගත්තට කමක් නැහැ. මම විනාඩියක් දෙකක් දෙන්නම්. සර් මේ අර අන්තිම මේ සර් ඇඳලා තියෙන ෆ්ලෝ chart එකේ end එකට යන්නේ එක ඊතලෙන්නේ. දැන් අර උඩින් එන ඊතලෙත් කෙලින්ම end එකට යනදොත් එහෙම වැරදිද? නෑ වැරදි නැහැ. සාමාන්‍යයෙන් අපි අර ෆ්ලෝ එකක් කනෙක්ට් කරන්නේ ෆ්ලෝ එකකට කියලා තමයි ස්ටෑන්ඩඩ් එකේදී අපි කතා කරන්නේ. කියන්නේ සම්මත ආකාරය කියලා අපි කතා කරන්නේ. සර් එතකොට එතනට කනෙක්ට් එකක් එන්න ඕනේ නැද්ද? කොතනද? මේ කියන්නේ මෙතනටද? නෑ. එහෙම අවශ්‍ය නැහැ පුතේ. මෙතන මේ කනෙක්ටර්ස් කියලා අපි කතා කරන්නේ අර කියන්නේ අපේ ෆ්ලෝ එක තැනකින් ගැලවිලා තව තැනකට ඒ කියන්නේ අපි අර කනෙක්ට් වෙන්න කියන්නේ මේකෙදි අපිට මේ දෙන්න මෙතන කනෙක්ට් වෙනවා කියන එක පේනවනේ. මෙහෙම පේන්නේ නැති. ඒකයි මම කොළ දෙකක අවස්ථාවක් ගත්තා. හරි. එක පිටුවක ඇඳලා තව පිටුවක් කොළ 3-4ක් ඇඳලා අඳින්න වෙන තත්ත්වයක් මොකක් හෝ එනවා කියලා. එහෙම වුණොත් මේ කියන කෙනා කොතනටද සම්බන්ධ වෙන්නේ කියන එක. මොකද දැන් මේ අපි මේ අඳින ෆ්ලෝ chart බොහොම සරලයි. ෆ්ලෝ chart එක කම්ප්ලෙක්ස් වුණාම මේ කියන්නේ ෆ්ලෝ charts වල අපි දකින්නේ එක ආරම්භයේ එක අවසානයයි කියලානේ. එක ආරම්භයකින් අවසාන ගොඩකට යන්න පුළුවන් තැන් තියෙනවා. කම්ප්ලෙක්ස් තැන් වලට යනකොට මේ process පවා දෙකට බෙදෙන inputs පවා දෙකට බෙදලා යන අවස්ථා තියෙනවා. ඒවට තමයි connectors ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. අපේ සිලබස් එකේ අපි මේක නිකන් සරලව concept එක මොකක්ද කියලා ඉගෙන ගන්න එක තමයි අපි කරන්නේ. clear? හරි සර් ඔකේ. right හරි. තාම ලියන අය ඉන්නවද? ඉවර නම් අපිට ප්‍රශ්නෙට යන්න පුළුවන්. හරි. එහෙනම් අපි ප්‍රශ්න පැත්තට යමු. මේකට අදාළව තියෙන පළවෙනි ප්‍රශ්නේ මම උදාහරණයක් විදිහට කරන්නම්. ඊට පස්සේ ඔයගලන්ට ඊළඟ ප්‍රශ්නේ ඔයගලන්ට තනියෙන් කරන්න තමයි තියෙන්නේ. right ඊට පස්සේ මම ඒක කරලා පෙන්නන්නම්. right හරි. එතකොට මේකට අදාළව තියෙන පළවෙනි ප්‍රශ්නේ මම ඒක මෙතන ලියනවා. දෙගොල්ලෝ මේක පොතේ ලියා ගන්න. right බෝඩ් එක මූව් වෙන ටිකක් වෙලා යන නිසා මම කියවන්නම්. ඉංග්‍රීසි අය ලියා ගන්න. draw a flow chart to display the total of two positive numbers
given by the user. සිංහල එක මෙතන ලියනවා. හරි. දැන් ඔය කියන එක අපිට බොහොම සරලව ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මම මෙතනදී විතරම ඔයගලට කියන්නේ ප්‍රශ්නයක් දුන්නම ඇල්ගොරිතම් එකක් හදන්න දුන්නම කම්පියුටර් එක ඔයා කියලා හිතලා මේ ප්‍රශ්නෙට විසඳුම හොයන්න. ඒතර දැන් ඔයාගේ උවමනාව තමයි ඔයාට නම්බර්ස් දෙකක් දෙනවා. ඒ නම්බර්ස් දෙකේ එකතුව ඔයා ප්‍රතිදානය කරන්න ඕනේ, අවුට්පුට් කරන්න ඕනේ. එහෙනම් හැම දෙයකටම කලින් ඔයා ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න ඕනේ. right? ස්ටාර්ට් මේක සිංහලෙන් ලියන්න, මේ කියන්නේ සිංහල මීඩියම් කරන අයට සිංහලෙන් ලියන්න පුළුවන්, ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් කරන අයට ඉංග්‍රීසි වලින් විතරයි ලියන්න පුළුවන්. right? මම මෙතන එක ಜಾති දෙකෙන්ම ලියන්නම්. හැබැයි ඊළඟට කරගෙන යනකොට මම එකක් කර එකක් languages දෙක මාරු කර කර තමයි ලියාගෙන යන්නේ. right? කොට ආරම්භය දැන් මගේ උවමනාව තමයි ඉලක්කම් දෙකක් user ගෙන් අරගෙන එකතු කරලා output එක පෙන්වන එක. එහෙනම් මම මුලින්ම මම computer එක කියලානේ හිතන්නේ. මම මුලින්ම ඉලක්කම් දෙකක් ලබා ගන්න ඕනේ. right? එහෙනම් පළවෙනි දේ දැන් මේකේ අරගෙන තියෙන වචනම අල්ලගන්න බලන්න. ධන සංඛ්‍යා දෙකක එකතුව කියලානේ තියෙන්නේ. එතකොට මෙතන කියන්න ඕනේ ධන සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන්න. නැත්නම් ලබා ගන්න, නැත්නම් ආදානය කරන්න. right? Enter two positive numbers. ඒක ඉන්පුට් එකක්. ඒක නිසා අපි ඒක සමාන්තර ආශ්‍රයයක් ඇතුළේ තමයි පෙන්වන්නේ. right? දැන් ඔන්න සංඛ්‍යා දෙක ලබාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ලබාගත් සංඛ්‍යා දෙකේ එකතුව ප්‍රතිදානය කරන්නනේ. ඒතර එකතුව ප්‍රතිදානය කරන්න නම් ඔයා එකතුව මුලින් හොයාගෙන ඉන්න ඕනේ. ඔයා තමයි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක, ඔයාට එකින් එක තමයි තේරෙන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් ඔයා යා යුතුයි. එහෙනම් ඔයාගේ ඊළඟ ටාස්ක් එක තමයි ධන සංඛ්‍යා දෙක එකතු කරලා මුළු එකතුව නැත්නම් ධන සංඛ්‍යා දෙක එකතු කර අගය ලබා ගැනීම. right? මේක ලියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා, මම ඒක පෙන්නන්නම් දැන්. right? මම මේ මුලින් ලියාගෙන යනවා. ඊට පස්සේ කියන්න ඕනේ ධන සංඛ්‍යා දෙකෙහි එකතුව ගණනය කරන්න.
calculate total of two positive numbers. දැන් මේ තියෙන්නේ ක්‍රියාවලියක්. එතකොට මේක දෙන්න ඕනේ ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ. right. දැන් total එක අරගෙන ඉවරයි. ඊළඟට තියෙන අපිට total එක display කරන්න. එකතුව ප්‍රතිදානය කරන්න. right. එතකොට එතනදී යන්නේ ප්‍රතිදානයක්. එතකොට ඒ කියන්නේ ආදානය දුන්නා වගේම සමාන්තර ආශ්‍රයක් ඇතුලේ තමයි ප්‍රතිදානය නිරූපණය කරන්නේ. right. එකතුව ප්‍රතිදානය කරන්න. නෑ ඉසුරු එහෙම කිසිම ගැටලුවක් නෑ. යම් මේක යටට ලියන්න පුළුවන් එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඔයගලන්ට වෙන්න ඕනේ ස්ටාර්ට් එක තියෙන්න ඕනේ ඊට පස්සේ ෆ්ලෝ එකෙන් ඩිරෙක්ට් වෙලා පෙන්වන්න ඕනේ එච්චරයි. අදාළ සිම්බෝල්ස් ටික පාවිච්චි කරලා දින්න ඕනේ. ඒක ඔයා උඩටද යටටද ඒක ගැටලුවක් නෑ ලියන්න. මේක අවුට්පුට් එකක්. ඒක නිසා ඒක ඔය විදිහට පෙන්වන්න ඕන. දැන් වාගේ වැඩේ ඉවරයි. ඒ කියන්නේ ඔයා ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් කරන්න ඕන. right. ඕක තමයි ඔයගලන්ට අඳින්න පුළුවන් සරලම ආකාරයේ ෆ්ලෝ chart එක. right. හරි. ලියා ගන්නකො. මම ඊළඟ ප්‍රශ්නේ මෙතන යටින් දානවා ඒක ඕගොල්ලෝ try කරන්න ඕනේ. නෑ මේකේ මම alternative විදිහට අඳින්නම්. ඒ කියන්නේ මේක ලියන්න පුළුවන් තව විදි තියෙනවා. එයින් එකක් මම ලියලා දෙනවා. ඔයගොල්ලෝ මේක ඉවර කරගන්න. මේ අතරතුරේ අනිත් විදිහ ලියන්න.
රයිට් මෙතන මේ යට පෙන්වලා තියෙන්නේ ලියන්න පුළුවන් තව විදියක්. ඒ කියන්නේ ඉන්පුට් එක ඔයගොල්ලෝ අකුරු දෙකක් විදියට සලකලා විචල්්‍ය දෙකක් විදියට සලකලා ඕක අපි ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රෑමින් වලදී පාවිච්චි කරන මෙතඩ් එකක් variables කියන එක. රයිට් ඒ variables දෙක මුලදී ඩිෆයින් කරන්න ඕනේ. කවුද මේ variables කියන එක. ඒකයි දැන් සංඛ්‍යා දෙකක් ලබාගෙන x හා y ලෙස සලකන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කෙලින්ම සමීකරණ ආකාරයෙන් ලියන්න පුළුවන්. total සමානයි x + y. මේක මේ total සමානයි x + y කියන එක x + y සමානයි total කියලා ලියන්න එපා. ඒක ප්‍රෝග්‍රෑමින් වලට අදාළ වෙන්නේ නැහැ. ප්‍රෝග්‍රෑමින් වලදී නිතරම අපි අරගන්නේ යම් කිසි ඔපරේෂන් එකක්. ඒ ඔපරේෂන් එක තියෙන්නේ දකුණු අත පැත්තේ. එයාගේ රිසල්ට් එක assign වෙන්න කෙනා ඉන්නේ වම් අත පැත්තේ කියලා. right? එතකොට මේ එකතුවට තමයි සමාන වෙන්නේ x සහ y එකතු කරන දේ. right? ඒක නිසා මේක අපි ලියන්නේ total සමානයි x + y. මම කිව්වා process ලියන ක්‍රමවේදයක් තියෙනවා කියලා. මේක තමයි ක්‍රමවේදය. right? එතකොට අපි යම් කිසි variable එකකට සමාන කරනවා තවත් variable හෝ යම් කිසි ක්‍රියාවක එන result එක. right? ඒක එම ලියන්න පුළුවන්. ඊට පස්සේ display total n කරන්න පුළුවන්. right? ඔය විදි දෙකම ලියා ගන්න first method second method කියලා. ඊට පස්සේ මම ඊළඟ ප්‍රශ්නේ දාන්නම් ඔයගොල්ලන්ට try කරන්න. හරි ඔයගලන්ට කරන්න තියෙන ප්‍රශ්නේ මම යටින් දානවා මේක ලියාගෙන ඉවර වෙලා ඒක try කරන්න මේකට බොහොම සමාන එකක් තව පොඩි process එකක් වැඩිපුර තියෙන දෙයක් මම මේ දාන්නේ
දැන් මේ දෙවෙනි ප්‍රශ්නේ නේද? පළවෙනි ප්‍රශ්නේ පිටු දෙකක් තියන්න CR පිටු දෙකක් තියලා දෙවෙනි එක ලියන්න. ඒයන් අපි අර කලින් ඇඳපු ෆ්ලෝ චාට් දෙකට අදාළවත් මේ සූඩෝ කෝඩ් ලියන්න හොඳ පිටු තියන්න ඕනේ. ඔව් නෑ ඒ කියන්නේ එක ක්වෙස්චන් එකකට පිටු දෙකයි. ඒ කියන්නේ දැන් ඔයා කලින් මේ ප්‍රශ්නේ ෆ්ලෝ chart එක ඇඳලා තියෙනවානේ. ඔව්. ඒක ඇඳපු පිටුවයි තව පිටුවකුයි ඉඳ තියලා දෙවෙනි ප්‍රශ්නේ ලියන්න. ඕකේ. right. එතකොට ඒ ප්‍රශ්නේ ඉස්සරහට අපි සූඩෝ කෝඩ් එක ලියනවා එතනම ඊට පස්සේ අපි Python කෝඩ් එකක් ලියනවා. ඒකට ඔයගලන්ට ඒ පිටු දෙක ඇතුලේ ෆ්ලෝ chart එකයි සූඩෝ කෝඩ් එකයි Python කෝඩ් එකයි තුනම පේනවා. right ඕක ලියන්න මං විනාඩි දෙක තුනක් දෙන්නම් 6:56යි 7ට මං ඕක අඳිනවා විනාඩි 4ක් මං යන්නේ නැහැ ඕක අඳින්න ගන්න කොහොමද කියලා නෑ නෑ දෙව්හන් එක ප්‍රශ්නයකට පිටු දෙකයි. ඒ කියන්නේ ඒකේ මෙතඩ්ස් දෙක ලිව්වට අපිට මේ පිටු දෙකෙන් ඒ ඔක්කොම ටික මැනේජ් කරගන්න පුළුවන්.
හරි ඉවරයිද right ඕක මේ විදිහට ලියන්න පුළුවන් start input 3 positive values and consider them as x, y, z. Total equals x plus y plus z. Average equals total divided by 3. मैं तप्पर याकिन मगे बोर्ड पे प्रोडक्ट स्टॉक होना हर्षणी इनपुट එක ඇතුලේ process එක ගැන කිව්වොත් වැරදි පුතේ right කියන්නේ අපි process එක ගැන කියන්න ඕනේ process එක ගැන වචනයෙන් කිව්වට කමක් නැහැ right හරි මේක මේ විදිහට ලියන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය නම් කියන්න පුළුවන් start input 3 positive values කියලා විතරක් ලියලා calculate the total of 3 positive values ඊට පස්සේ calculate the average of 3 positive values ඊට පස්සේ display total and average කියලා end කරන්න පුළුවන් නෑ නෑ දෙවහන් මෙතඩ්ස් දෙකම ලියන්න අවශ්‍ය නැහැ. ඔයා මොකක් හරි එක අවුට්පුට් එකක් ලිව්වා නම් ඇති. එක විදිහක් ලිව්වා නම් ඇති. හරි එතකොට හරි වැරදි ගැටලු තියෙනවා නම් හදාගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම ඊළඟ ක්වෙස්චන් එක ලියනවා. ඒ ක්වෙස්චන් එක ඕගලන්ට ඒ කියන්නේ සිලෙක්ෂන් එක අඳුන්වලා දෙන්න යන්නේ. වර්ණය කියන එක අඳුන්වලා දෙන්න යන්නේ. right
මේක ලියා ගන්න ළමයි. ළමයි තපරක් ඉන්න ඉච්චර ඩිස්ක්‍රිප්ටිව් කරන්න අවශ්‍ය නැහැ ඒක. ඔව් දෙව්හන් හැම ක්වෙස්චන් එකටම පිටුවක් ඉඳ තියන්න ඕනේ. කොන්දේසියකට අදාළව තෝරා ගැනීමක් සිදු කිරීම. ඒ පොඩ ලියුවම ඇති. right ඔය සිලෙක්ෂන් කියන එක එහෙම ලියලා ඒ පිටුවේම ප්‍රශ්නේ ලියා ගන්න. මෙතනින් පහයි මම ප්‍රශ්නේ ලියනවා. ඒකට අදාළව පිටු දෙක ඉඳ තියන්න. right ඉස්සරහට අපි සිලෙක්ෂන් ප්‍රශ්න 3-4ක් කරනවා. එතකොට සිලෙක්ෂන් එක කොහොමද වැඩ කරන්නේ කියන එක ඔයගලන්ට තේරෙයි. right right එතකොට තුන්වෙනි ප්‍රශ්නය අපි ලියන්න හදන්නේ. මේකත් මාත් එක්කම ලියා ගන්න.
හරි රික්වෙස්ට් එක තමයි user ගේ input එකට අදාළව ඒ කියන්නේ user ධන සංඛ්‍යාවක් input කරනවා ඒ input එකට අදාළව ධන සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා ඩිස්ප්ලේ කරන්න ඕනේ output එක ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ සංඛ්‍යාවක් කියලා output කරන්න ඕනේ right එතකොට මෙතනදී තෝරා ගැනීමක් තියෙනවා අපි දන්නේ නැහැ පරිශීලකයා මොන වගේ සංඛ්‍යාවක් දෙයිද කියන එක අපි තීරණය කරගන්න ඕනේ මේක ඔත්තේ සංඛ්‍යාවක්ද ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ සංඛ්‍යාවක් කියලා ප්‍රතිදානය කරන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා ප්‍රතිදානය කරන්න ඕනේ right එතකොට මේකේ ඇල්ගොරිතම් එක ෆිගර් අවුට් කරගන්න ගියාම අපි කොහොමද මේක ගැන හිතන්නේ දැන් මම කිව්වේ අපි කම්පියුටර් එක කියලා හිතන්න කියලා. ඒතකොට ආ කම්පියුටර් එක නම් ඔයා මුලින්ම සංඛ්‍යාවක් ඉල්ල ගන්න ඕනේ. සංඛ්‍යාවක් ආදානය කරගන්න ඕනේ. ඊට පස්සේ මුලින්ම ඔයා ෆිගර් අවුට් කරගන්න ඕනේ සංඛ්‍යාව ඔත්තේද ඉරට්ටේද කියන එක. නේද? සංඛ්‍යාවක් ඔත්තේද ඉරට්ටේද කියන එක තීරණය කරන්න ඔයා හොයලා බැලීම කරන්නේ සංඛ්‍යාව සාමාන්‍යයෙන් දෙකෙන් බෙදලා ඉතිරි වෙන අගයක් එක්ක. දෙකෙන් බෙදලා යම් අගයක් ඉතුරු වුණොත් අපි කියනවා ඒකට ඔත්තේ සංඛ්‍යාවක් කියලා. දෙකෙන් බෙදලා ඉතුරු නැත්නම් ඉතුරුව බිඳුවයි නම් අපි ඒකට කියනවා ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. එතකොට මේ සිලෙක්ෂන් එක කරගන්නකොට ඔයාට තියෙනවා සිලෙක්ෂන්ස් දෙකක් කරන්න නේද? ඒ කියන්නේ ඔත්තේද ඉරට්ටේද කියලා බලන්න. හැබැයි සිලෙක්ෂන්ස් දෙකක් තිබුණට තෝරා ගන්න පාරවල් දෙකක් තිබුණට අපිට කන්ඩිෂන් එකකදී බලන්න ඕනේ එක කොන්දේසියක් ගැන විතරයි. ඒ කියන්නේ අපි සංඛ්‍යාව දෙකෙන් බෙදලා එන ඉතුරු අගය බිඳුවට සමානද කියන එක චෙක් කරමු. ඒකට ඔව් කියන උත්තරේ හම්බුනොත් අපි දන්නවා ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. ඒකට නැත කියන උත්තරේ හම්බුනොත් අපි දන්නවා ඒක ඔත්තේ සංඛ්‍යාවක් කියලා. එතකොට අවුට්පුට් එක බිඳුව නම් අවුට්පුට් එකේ රිමේන්ඩර් එක ඉතිරි අගය බිඳුවයි කියලා කියන්නේ. ඉතුරු අගය බිඳුවයි කියලා කියන්නේ සංඛ්‍යාව දෙකෙන් බෙදුවයින් පස්සේ ඒක ඉරට්ටේ එහෙම නොවෙනවා කියලා කියන්නේ ඒක ඔත්තේ. තව කෙනෙකුට ඔය කොන්දේසියම ඉදිරිපත් කරන්න පුළුවන් ඕකේ අනිත් පැත්තට. සංඛ්‍යාව දෙකෙන් බෙදලා ඉතුරු අගේ එකද කියලා චෙක් කරනවා. එක නම් ඔත්තේ, ඒ කියන්නේ කොන්දේසිය සත්‍ය වුණාම ඔත්තේ, අසත්‍ය වුණාම නැත වුණාම ඉරට්ටේ. ඔය අපි අහුවේ දෙකම ඇත කියන ප්‍රත්‍ය කියලා අපි කියන්නේ ඇත කියන ඇස්පෙක්ට් එකෙන් අපිට ඕක නැත කියන ඇස්පෙක්ට් එකෙන් අහන්නත් පුළුවන්. සංඛ්‍යාව දෙකෙන් බෙදලා එන ඉතුරුව බිඳුවට සමාන නොවේද? අපි මුලින් හැවි බිඳුවට සමාන වේද කියලා. බිඳුවට සමාන නොවේද කියලා ප්‍රශ්නය අහන්න පුළුවන්. නොවේද කියලා අහුවම ඔව් කියලා උත්තරේ දුන්නොත් එයා ඔත්තේ, ඒකට නැත කියලා આવොත් ඉරට්ටේ. නැත්තම් එකට සමාන නොවේද? ඉතුරු වගේ එකට සමාන නොවේද කියලා ප්‍රශ්නය අහන්න පුළුවන්. එතකොට නොවේද එකට සමාන නොවේද කියන ප්‍රශ්නෙට ඔව් කියලා උත්තරේ දුන්නොත් එයාගේ උත්තරේ එකට සමාන නොවේද කියලා අහලා ඔව් කියලා උත්තරේ දුන්නොත් එයා ඔත්තේ, නැත කියලා උත්තරේ දුන්නොත් එයා ඉරට්ටේ. ඒ කියන්නේ ඔයගලන්ට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ක්‍රමවේද 4ක් තියෙනවා. ඒ කියන්නේ ඔව් නෑ එන විදිහෙන් ක්‍රමවේද 4ක් හදාගන්න පුළුවන්. ඔයාලට කැමති ආකාරයකින් ප්‍රශ්නේ අහන්නත් පුළුවන්. තියෙන එකම දේ ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ ඔව් නෑ කියන විදි දෙකකින්. right. මම ඔය 4ම අඳින්න යන්නේ නැහැ. මම එක ක්‍රමයක් අඳිනවා. ඔයගොල්ලන්ට 4 ගැන 4ක් කරන්න පුළුවන් කියන අයිඩියා එක ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. right. හරි. එතකොට මේක අඳිනකොට සාමාන්‍ය විදිහට අපි ස්ටාර්ට් කරන්න ඕනේ ආරම්භය අරගන්නවා. ධනාගයක්
ඇතුල් කරන්න ඒක ඉන්පුට් එකක් ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ ධනාගය දෙකෙන් බෙදලා ඉතුරු අගය ලබා ගන්න රිමේන්ඩර් එක ලබා ගන්න ඕනේ ඒක process එකක් දැන් programmatically ඔය process එකම අපිට condition එක ඇතුළට දාන්න පුළුවන් නමුත් flow chart වලදී මේ වැඩේ කරන්න යන්න එපා සහ programming වලදී good practice කියලා කියන්නේ process එක process විදිහට කිරීම condition එක විදිහට කිරීම right ඒක නීතියක් නෙවෙයි එහෙම කරන එක හොඳ පුරුද්දක් කියන්නේ good practice එකක් ඒක right ධනාගයක් ඇතුල් කරන්න ඊට පස්සේ පාට කියන්න පුළුවන් ධනාගය දෙකෙන් බෙදා ඉතුරු අගය ලබා ගන්න. ඕක තමයි අපි කරන process එක. ඒක එන්නේ ඍජු කෝණාශ්‍රයක් ඇතුලේ. දැන් තමයි අපේ කොන්දේසිය අපිට වැදගත් වෙන්නේ. right? කොන්දේසිය තමයි අපේ condition එක තමයි මේ මොනට එකේ ඉතුරු අගය බිඳුවට සමානද? ඒ තමයි මට අහන්න පුළුවන් එක ප්‍රශ්නයක්. නැත්නම් මට ඒකම අහන්න පුළුවන් ඉතුරු අගය 1ට සමානද? නැත්නම් අහන්න පුළුවන් ඉතුරු අගය බිඳුවට සමාන නොවේද? ඉතුරු අගය 1ට සමාන නොවේද? ඔය ඕන ප්‍රශ්නයක් ඔයාලට අහන්න පුළුවන්. කෙසේ හෝ වේවා ප්‍රශ්නය කියන එක නැත්නම් කොන්දේසියට ඔයා යන පාර තීරණය කරන කොන්දේසිය ලියන්න ඕනේ condition box එකක් ඇතුලේ. right condition box එක අපි symbols අඳිනකොට ඇඳා diamond shape එකක්. right මම මෙතනදී diamond shape එක අඳිනවා. මොකද diamond shape එකක් ඇතුලේ ලියන එක අපිට හිතා ලියන්න අමාරු නිසා. right කොන්දේසිය පොඩි නිසා අපිට මෙතන ලියා ගන්න පුළුවන්. මේක නිතරම ප්‍රශ්නයක් කියන එක මතක තියාගන්න. ඉතුරු අගය සමානයි බිඳුවද ප්‍රශ්නයක් අහන්න ඕන. එතකොට මේ කියන ප්‍රශ්නෙට ඔව් කියලා පාරක් තියෙන්න පුළුවන් yes කියලා සහ නැත කියලා පාරක් තියෙන්න පුළුවන් no කියලා. මේක ඔව් නම් ඉතුරු අගය බිඳුව නම් එහෙනම් මේක ඉරට්ටේ සංඛ්‍යාවක් නේද? එhmenan අපිට තියෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවකි ප්‍රතිදානය කරන්න. නැතනම් ඔත්තේ සංඛ්‍යාවකි ප්‍රතිදානය කරන්න. right ඔන්න ඔයාගේ පාරවල් දෙකට බෙදුණා. අගය බිඳුව නම් මොකද වෙන්නේ? එහෙම බිඳුව නැතනම් නොවේ නම් මේ අහන ප්‍රශ්න උත්තරේ නැතනම් මොකද වෙන්නේ? දැන් ඊළඟට ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එක තමයි අපේ ෆ්ලෝ chart එකට තියෙන්න ඕනේ එක අවසානය. right නමුත් papers වලම සමහර තැන්වල අවසාන දෙකක් දීලා තියෙනවා. නමුත් ඔයගොල්ලෝ ස්ටෑන්ඩඩ් එක කරගන්න එක අවසානයක් තියාගන්න. එතකොට ඔයාලට කැමති පැත්තකින් අවසානයට ළඟා වෙන්න පුළුවන්. හැබැයි මේ කන්ඩිෂන් එකෙන් දෙකට බෙදුනම ඒ අපේ පෑන ගෙනාවොත් මේ ෆ්ලෝ එක දිගේ ඒ ෆ්ලෝ එක දිගේ ගෙනාවම මේ කන්ඩිෂන් එකෙන් දෙකට බෙදලා යන පාරවල් දෙකේම අපිට අවසානයට ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒත් දැන් මේ ඔව් කියන පාරේ අවසානයට ළඟා වෙන්න පුළුවන් නැත කියන පාරේ අවසානයට ළඟා වෙන්න බෑ. මග හිර වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක අපි කනෙක්ට් කරනවා මේ ෆ්ලෝ එකටම. එතකොට අපිට පුළුවන් ආයසරයක් අවසානයේ කියන තැනට ළඟා වෙන්න. ඕගලන්ට විභාගෙදී මේ විදිහේ ෆ්ලෝ chart එකක් දීලා
මේ කන්ඩිෂන් එක සිලෙක්ෂන් එකක්ද කියලා අඳුනගන්න කිව්වොත් ඒ කන්ඩිෂන් එක සිලෙක්ෂන් එකක් නම් මෙන්න මේ නේචර් එක පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ කන්ඩිෂන් එකට දාලා දෙකට බෙදිලා ඇවිල්ලා යම් තැනකදී නැවත පොදු මාවතකට වැටෙන්න ඕනේ. පොදු ෆ්ලෝ එකකට වැටෙන්න ඕනේ. එහෙම එක තැනකින් දෙකට බෙදලා නැවත පොදු ෆ්ලෝ එකකට එනවා නම් අපි ඒකට කියනවා සිලෙක්ෂන් එකක් කියලා. නැත්නම් වර්ණයක් කියලා. right. ඕක ලියාගෙන සෙෂන් එක අපිට එන්ඩ් කරන්න පුළුවන්. හරි ඊළඟ දවසේ මම සිලෙක්ෂන් සම්බන්ධයෙන් ප්‍රශ්න ටිකක් කරනවා. එතකොට ඒ දේවල් ටික අපිට කරගන්නයි තියෙන්නේ. right. ඊට පස්සේ අපිට iteration පටන් ගන්න පුළුවන්. ලියාගෙන ඉවරයි ලියුණාට කමක් නැහැ. right. ඊළඟ දවසේ 5 මාට 5:45 කියලා අද දැම්මේ මේ මට කලින් ක්ලාස් එක පොඩ්ඩක් පරක් වුණා ඉවර කරන්න. නිසා 5 මාර මතක තියාගන්න 5 මාර 7 right. ඔයගලන්ට 7 මාර දක්වා යන්න අවශ්‍ය නම් මට කියන්න. එතකොට මට පුළුවන් ඉස්සරහට යන්න.